කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමතැනටම. අවිද්‍යාවෙන් සියලු හදවත් නිවා සනහාලු භාග්‍යවතුන් වහන්සේට අපි පළමුවත් දෙවනුවත් තෙවනුවත් নমස්කාර කරමු. নমස්කාර වේවා. අදත් බෞද්ධ රූප වාහිනී නාලිකාව බෞද්ධ ගුවන්විදුලි නාලිකාව සමගාමීව ඔබ වෙනුවෙන් ගෙන එන කතංසු ලබතේ පඤ්ඤාම් ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ජීවිතේ ඔබ සොයා යන අවබෝධය ප්‍රඥාවෙන් යුතුව ජීවිතයේ ආනන්දය විඳින්නට ඔබට මඟ කියා දෙන පින්වත් හෝරාවක් ලෙස සංයුත්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවන් අපි පෙළ දහමේ සඳහන් වන සූත්‍රයත් එවැගේම අටුවාවත් විස්තරාත්මකව සාකච්ඡා කරමින් ඔබ වෙත සංනිවේදනය කරනවා. අදත් අපි තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටෝව් හි ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානය ප්‍රධාන කොට බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලමින් මේ බෞද්ධ මාධ්‍ය ජාලය මෙහෙවන එවැගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරයේ හොබවන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක අපේ ස්වාමින් වහන්සේ. අවසරයි නායක හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සංයුත්ත නිකායේ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරමින් අපි මේ ගමන් කරන්නේ. ඒ අනුව සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේ ඉන්දක වග්ගයේ අපි සූත්‍ර දේශනාවන් සාකච්ඡා කිරීම ආරම්භ කළා. එහි තුන්වන සූත්‍රයයි අපි සාකච්ඡා කරමින් සිටියේ. ඒ අනුව සුචිලෝම සූත්‍ර දේශනාව පෙළ දහමේ කොහොමද සඳහන් වෙන්නේ කියන කාරණාව ස්වාමින් වහන්සේ ඔබ අපට කියා දුන්නා. ඉන් අනතුරු අපි මෙය අටුවාවේ කොයි ආකාරයෙන්ද විස්තර කෙරෙන්නේ කියන කාරණාව පැහැදිලි කරමින් සිටියේ. කාල වේලාව හරස් වුණ නිසා වැඩසටහන නිමාවටපත් වුණත් අපි ගෞරවයෙන් යුතුව ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. මේ සූත්‍ර දේශනාවට අවසානයක් අපි ලබා දෙන්නට ඕනේ. වගේම එහි ධර්ම කාරණාවන් ජීවිතයට ළඟා කර ගන්නට ඕනේ. ඒ අරමුණින් මේ සූත්‍ර දේශනාවේ අටුවාව අපිට විස්තර කර දෙන්නට අපි ගෞරවයෙන් නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. අති ගෞරවනීය මහානායක මාහිම්පාණන් වහන්සේලා නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනේ. චමිල් සිහිපත් කළා වගේ අපේ සංයුක්ත නිකායේ යක්ක සංයුක්තයේ ඉන්දක වග්ගයේ සුචිලෝම සූත්‍ර දේශනාව තමයි සාකච්ඡා කරමින් සිටියේ. ඒ සූත්‍ර දේශනාවේ පෙළ දේශනාව අපි හමාර කළා. ඒ වගේම ඊට අදාළ අටුවා දේශනාව තුළ සුචිලෝම කරලෝම කියලා යක්ෂයෝ දෙන්නේ. ඒ සුචිලෝම යක්ෂයා ඒ විදිහට තමන්ගේ ශරීරයේ පිහිටීමේ ඉදිකටු වගේ ලොම් පිහිටා තිබෙන්නේ මේ ආත්භාවයේ පෙර ආත්භාවයක සිදු කරපු අකුසල කර්මයක් නිසා. ඒ අකුසල කර්මයේ පිළිබඳව අපි පැහැදිලි කරගත්ත අටුවා දේශනාව තුළින්. ඒ වගේම තමයි කරලෝම කියලා කියන යක්ෂයාගේ පිහිටි ඒ විදිහට ගොරෝසු හමක් පිහිටලා තිබුණා. හරියට කිඹුල් පිටක් වගේ. ඒ වගේම උළු වලින් ගොරෝසු උළු වලින් වහපෝ
පියස්සක් වගේ එහෙම නැත්නම් වහලයක් වගේ නේද? අපිට උදාහරණ මතක් කළා හරියට මේ සත්තු ඉන්නවා කබල්ලෑව වගේ සත්තු. හරි ගොරෝසු ශරීරයක් තමයි තියෙන්නේ. නැත්නම් පිටක් තමයි තියෙන්නේ. මතු පිටක් තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ඒ නිසාම ඒ වගේ සතෙකුට උනත් ඒ පිහිටා තිබීම අනුව වැඩි වෙලාවක් ඒ විදිහට තදින් වකුටු වෙලා ඉන්නකොට තමන්ගේම අර කබල්ලෑවගේ තියෙන ඒ විදිහට දැති වගේ තියෙන මේ ඒ විදිහට කොටස් ගිහිල්ලා හැමේ වදිනවා. ඒක තුවාල වෙනවා. ඉතින් ඒ වගේ ලොකු ගොරෝසු හමක් තමයි පිහිටා තිබුණේ මේ කරලෝම යක්ෂයාට. ඒකට ලෝම පිහිටලා තිනවනේ. ඒ ලෝමත් එතකොට හරියට කටු වගේ ලෝම තමයි පිහිටලා තියෙන්නේ. තියුණු කටු වගේ ලෝම. ඒ වගේ ශරීරයක් තිබුණු මේ සුචිලෝම සහ කරලෝම දෙදෙනා යහලෝ බවට පත් වුණා. ඒ විදිහට එකම බොහොම සමීපයෙන් තමයි ජීවත් වෙන්නේ. අපි දැන් බලමු ඒ කරලෝම යක්ෂයා පූර්වාත් භාවයේ සිද්ධ කරපු අකුසලය මොකක්ද කියලා. අවිදූරේ අතික්කම්මති ගොදුරු සොයන්නාහු එක් වන තැනකට හෝ යන්නාහු ආසන්න ස්ථානයකට යත්. ඔවුන් අතරින් සුචිලෝම බුදුන් වහන්සේ නොදකී. කරලෝම පළමු කොටම බුදුන් වහන්සේ දැක සුචිලෝම යක්ෂයාට මෙසේ කීය. ඒසෝ සමුනෝ යහළුව ඔබගේ භවනට පැමිණ සිටින මොහු එක් ශ්‍රමණයෙකි. එතන භවනට වැඩම කරලා තමයි ඉන්නේ. අර වැඩම කරලා ඉන්නේ ශ්‍රමණයෙක් කියලා කියනවා. ඒසෝ සමුනෝ යහළුව ඔබගේ භවනට පැමිණ සිටින මොහු එක් ශ්‍රමණයෙකි. නේසෝ සමුනෝ සමනකෝ ඒසෝ යමෙක් මා දැක බිය වී පලා යයිද ඔහුට සමනක යයි කියනු ලැබේ. එතකොට සමන කියලා තවත් වචනයක් තියෙනවා. ඒ වචනයෙන් කියවෙන්නේ මා දැක බිය වී පලා යයිද ඔහුට සමනක කියලා කියන්න පුළුවන්. ඒ වගේම යමෙක් බිය නොවේද ඒ ශ්‍රමණයෙකි. ඒක සමන සහ ශ්‍රමණ නේද? ශ්‍රමණයෙක් එහින් මොහු මා දැක බියපත්ව පලා යන්නේ යයි සිතමින් මෙසේ කීය. ඒතර කල්පනා කළා මා දැක්කොත් එහෙම පලා යයි කියලා. ඊළඟට කායං උපනාමේසි ගෝර බිරම් රූපයක් මවා මහත් වූ මුඛය විවර කොට මුළු ශරීරී හිම ලොම් කෙලින් කරවා සමීපව කය නැමුවේය. දැන් භාග්‍යතුන් වහන්සේ බය කරන්න මේ. එහෙමයි. ස්වභාවයෙන්ම පිහිටලා තියෙනවා සුචිලෝමටත් කරලෝමටත් මේ විදිහේ ලෝම පිහිටලා තියෙනවා. තියුණු ලෝම පිහිටලා තියෙනවා. ඒ වගේම මේ අය යක්ෂයෝ නිසා තවත් ඒ විදිහට ශරීරය වෙනස් කරන්න පුළුවන්. එහෙමයි. ශරීරය වෙනස් කරන්න පුළුවන්. එහෙම ශරීරය වෙනස් කළේ කොහොමද? භාගතුන් වහන්සේ බියටපත් කිරීම සඳහා බිය සහිතව ඒ විදිහට ස්වරූපයක් ගත්තා යක්ෂයා. එයාට යක්ෂ ස්වභාවය ටිකක් වැඩි කරා. එහෙමයි. එහෙම වැඩි කරලා මවාගෙන මුඛය විවර කරලා අපි දන්නේ බය කරන්නේ යක්ෂයෝ විදිහට බය කරන්නේ. කට ඇරලා දිව දික් කරලා නේද? එහෙමයි. එහෙම දික් කරලා එතකොට එයාගේ තියෙන උල්ලුල් දත් තියෙනවා. දැක්ක කෙනෙක් බය වෙනවා. මුළු ශරීරය එහෙම ලොම් කෙලින් කරවා. එතකොට අර තිබුච්ච ලොම් ටික කෙලින් කරලා භාගතුන් වහන්සේ සමීපයට නැමුණා. එතකොට බය වෙනවනේ. එහෙමයි. ඒ වගේම ඇනේ කියලා
ඈත් වෙනවනේ. ඒ වගේ දෙයක් කළා. නැමුවේය. අපනාමේසී මැණික් 100කින් යුතු රන් ඇගෑවක් මෙන් කය මදක් ඉවත් කළසේක. භාග්‍යතුන් වහන්සේ කය ටිකක් ඈත් කළා. ඊළඟට පාපකෝ පහත් අමනෝඥ හේ අසූචි ගොඩක් මෙන් ගින්නක් මෙන් ඊළඟට කෘෂ්ණ සර්පයෙකු මෙන්ද වර්ජනය කළ යුත්තේය. මේ රන්වන් වූ ශරීරයෙන් නොපිළිගත යුත්තේය. මෙසේ කී කල්හි සුචිලෝමතෙමේ මාගේ ස්පර්ශයේ නීචලුයි කෝප වූයේ පඤ්ඤාන්තං සමන ආදී පැවසීය. එතකොට දැන් මේක මදි පුංචිකමක් බවට පත් වුණා. ඒ කියන්නේ මේ විදිහට මේ තමන්ගේ ශාරීරික පිළිකුල් කළා. අර ඈත් වෙච්ච එකේ ඈත් වුණාට පස්සේ හිතුවේ තමන්ගේ ශාරීරික පිළිකුල් කරා කියලා. ඒ වෙලාවේ තරහ අරගෙන මේ ප්‍රශ්න අහන්න ඕනේ කියලා තමයි අර ප්‍රශ්න ටික අහන්නේ. චිත්තං වාතේ කිපිස්සාමි. අමනුෂ්‍යයෝ යම් කෙනෙකුගේ සිත කලබනු තැති ගන්නවනු කැමැත්තහු වෙද්ද ඔව්හු සුදු මුහුණ කළු උදරය තද රතු අත්පා මහත හිස ඊළඟට දිලිසෙන ඇස් සහිත ගෝර බිරම් ශරීරයක් මවා දක්වති. එතකොට මුහුණ සුදු කර ගන්නවා. ඒතර කළු පාට තියෙන ශරීරයේ මුහුණ සුදුයිනේ. නේද? මුහුණ සුදුයි. ඒ වගේම බියකරු ශබ්දයක් හෝ අස්වති. දිලිසෙන ඇස් සහිත ගොහර ගම්බීර බිරම් ශරීරයක් මවා. එතකොට දැන් ඒ සාමාන්‍යයෙන් බිරම් කියලා කියනකොට බිය සහගත කරන්න නම් මුහුණේ තියෙන ස්වરૂපය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. එහෙමයි. ඇස් දෙක ලොකු කරනවා, කට ලොකු කරනවා නේද? ඒ වගේ ලොකු බිරම් ස්වභාවයක් කරනවා. ඒ විදිහට කරලා බියකර ශබ්දයක් හෝ අස්වති. නැතහොත් කතා කරන්නහුගේ මුඛයෙහි අත ඔබා හදවත පිරිමදිති. කොහොමද කරන වැඩි? නේද? එහෙමයි. අත දාලා හදවතටම අත දාලා පිරිමදිනවා. එහෙමයි. එහින්නේ සත්වයෝ වික්ෂිප්ත සිත් ඇතිව උමුතු වෙති. ඊළඟට ඒ ආරම්භයා මෙසේ කීය. පාර ගංගාය. දැන් කිව්වනේ මම මේ විදිහට කරනවා කියලා නේද? එහෙමයි. එතකොට හදවත පලනවා කියලා කිව්වා. ඊළඟට හිත වික්ෂිප්ත කරනවා කියලා කිව්වා. ඊළඟට මේ කකුල් දෙකින් අල්ලලා ගන්තරෙන් ඈතට විසි කරනවා කියලා කිව්වා. ආලෝකයක්ෂයා වගේ. එහෙමයි. ඊළඟට සිද්ධ කරන මෙහෙම දෙයක්. පාර ගංගාය දෙපයින්ගෙන තා විසිකොට යම්සේ යලි නොෙන්නේහිද එලෙස ගඟෙන් එගොඩට හෙළමී කියයි. එන්න බැරි වෙන්න මේ ගඟෙන් එහා පැත්තට විසි කරනවා කියලා කිව්වා. ඊළඟට සදේවකී දැන් භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනක් බ්‍රහ්මනියා නේද? ඒ විදිහට මේ මනුෂ්‍ය ලෝකෙත් දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් ඒ විදිහට කොතනකවත් මා එසේ බියටපත් කළ හැකි
ලොබු දහා ගැනීමක් ඇති කරන්න බැරි ඇති කළ හැකි. ඒ වගේම මේ විදිහට ඔබ කියන විදිහට මේ විදිහ අපරාධයක් කරන්න පුළුවන් කෙනෙක්, මාව පරාජය කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ පිළිතුර ලබා දෙනවා. සදේවකේ ආදී කියන ලද අර්ථ පරිදිමය පුච්ච යදා කංකසි යම් කිසිවක් කැමති වන්නේහිද ඒ සියල්ල අසව. කැමති වන්නේහිද ඒ සියල්ල අසව. ඉතිරි නොකොට විසඳන්නෙමි සර්වඥ උපචාරණයෙහි පැවරීය. ඒ කියන්නේ ඇරවුම් කළා කියලා කියන එක. ආරාධනා කළා මේ විදිහට ඕන දෙයක් තියෙනවා නම් අහන්න. එහෙමයි. කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න, අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න කියලා අවස්ථාව ලබා දෙනවා. ඊළඟට කුතු නිදානා කුමක් නිදාන කොට ඇද්ද? කුමක් සත්‍ය කොට හේතු කොට ඇද්ද යන අර්ථයි. ඊළඟට කුමාරකා මෙතන සඳහන් වෙනවා ගම් දරුවෝ කපටකෝ අල්ලා මුදා හරීද වීසි කරද්ද. එසේම පාප විතරක කොතැනින් ගනී සිත බහැරට ඇද දමත් දැයි ප්‍රශ්න කරයි. ඊතෝ නිදානා මේ ආත්භාවය ඒවාට නිදානයයි. දැන් භාග්‍යතුන් වහන්සේ ලබා දෙනවනේ පිළිතුරු ගාථා. මේ පිළිතුරු ගාථාවල අර්ථය තමයි දැන් මේ විදිහට කියන්නේ. පිළිතුරු ගාථාව හැටියට සඳහන් වෙනවා ඒ විදිහට අපි බැලුවොත් එහෙම රාගය, ද්වේෂය ඊළඟට දැන් මේ යක්ෂයෝ අහනෝනේ ප්‍රශ්න, සුචිලෝම අහනෝනේ ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ බය කිරි උත්තර දෙන්න බැරි විදිහට අහන ප්‍රශ්නයක්. ඒක ධර්මානුකූල ප්‍රශ්නයක් අහන්නේ. රාගයත් ද්වේෂයත් කුමක් මූල කොට තියෙනවද? ඒ වගේම කුසල් දහම් මේ නොඇලීමක් ඇති කිරීමට හේතු මොකක්ද? හේතු මොනවද? ඊළඟට ඒක හරියට මේ ගම් දරුවෝ ඒ කියන්නේ කුසල් දහම් ඒ කියන්නේ කුසලයට හිත යොමු කරන්නේ නැතුව අකුසල් සිතක් ඇති කිරීම හරියට උපමාවක් මකින් දක්වනවා. ගම් දරුවන් අල්ලාගත් කවුඩකු බැහැර කරන්නාක් මෙන් විතරකයෝ කොතැනකින් නිපිද කුසල් සිත බැහැර කෙරෙද්ද. ඒතර විතරක කියන එකකින් අදහස් කරන්නේ මෝහ සිත. එහෙමයි. රාග, ද්වේෂ, මෝහ කියලා කියන අකුසල් මුල් තුන පිළිබඳව තමයි මේ විමසන්නේ. එතන භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු අතරේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ විදිහට රාග, ද්වේෂය මේ ආත්මභාවය මූල හේතු කොටගෙන ඇත. එතකොට ඉපදීම මුල් කරගෙන තමයි මේ රාග, ද්වේෂය කියලා කියන එක පවතින්නේ. එහෙමයි. ඒ වගේම අරතියත් රතියත් ලොමු දහ ගැනීමත් මේයින්ම හටගනී. රාගය සහ ද්වේෂය තියෙනවා නම්, ඇලීම ගැටීම දෙක තියෙනවා නම් එතන බය කියලා කියන එක ඇති වෙනවා. එහෙමයි. දැන් එතකොට බය කරන්නේ උත්සාහ කළේ. එහෙමයි. නේද? බය කරන්න තමයි උත්සාහ කළේ. එතකොට කෙනෙක් කියන දේවල් වලට බය වෙන්නේ, කරන දේවල් වලට බය වෙන්නේ, පෙන්වන දේවල් වලට බය වෙන්නේ මේ රාග ද්වේෂ දෙක මුල් කරගෙන. එහෙමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා විතරකයෝ මෙයින් හටගෙන ගම්දරුවන් කවුඩකු බැහැර කරන්නාක් වෙන් කුසාසිත බැහැර කෙරෙත්. එතකොට ගම්දරුව මොකද කරන්නේ? හරියට මේ කපුටෝ එලවනවා වගේ නේද? කපුටෝ එලවනවා වගේ විතරක සම්පූර්ණයෙන් බැහැර කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට එහෙම සඳහන් වෙනවා. ඊළඟට ඒ කාරණාව
අටුවාවේ සඳහන් වන ආකාරය තමයි මේ පෙන්වන්නේ. මෙතන සඳහන් වෙනවා ගම්දරුවෝ කපටකු අල්ලා මුදා හරීද බීසි කරද්ද එසේම පාප විතර්ක කොතනින් හටගැනී සිත බැහැරට ඇද දමද්දැයි ප්‍රශ්න කරත්. දැන් එතකොට කපුටන්ගේ කතන්දර මේ දවස්වලත් ඇහෙනවා නේද? ඔව්. ඉතින් එතකොට ඒ කියන්නේ ඊතෝ නිදානා මේ ආත්මභාවයේ ඒවාට නිදානයයි. ඊතෝ නිදානය. දැන් ඇත්තටම දැන් ඔය කපුටෝ ඇති කරන්න එපායි කියලා ඇති කරන්නත් තහනන්නේ නේද? ඇති කරන්නත් තහනම්. ඒ තහනම් හේතුව තමයි හරියට මේ සොරකමට පුරුදු කරන්න පුළුවන්. නේද? සොරකමට පුරුදු කරන්න පුළුවන්. හොඳට පුරුදු කරගත්තොත් ඕන දෙයක් සොරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කපුටට අමතක වෙනවා. ඒ කපුටා ආහාරයට හෝ යම්ක යමක් හොයාගෙන කපුටා හංගන තැන එතන අමතක වෙනවා. නේ? ඉතින් ඒ වගේ පිරිසක් හදාගත්තොත් පුළුවන් ඕන තරම් මේ හංගලා කපුටට අමතක වෙන නිසා ඒවා නැවත කපුට අරගෙන යන්නේ නැහැ. තම තමන්ට පරිහරණය කරන්න පුළුවන් ඕන තරම්. එහෙමයි. නේද? ඉතින් අන්නේ වගේ මෙතන මේ ගමේ කොතනක හරි මේ කපුටෝ මේ විදිහට ඉන්නවනම් විශ්වාස නැහැ කියලා කියන එක තමයි මේ කියන්නේ. එහෙමයි. ඒතර අවිශ්වාසයේ සත්වයක් හැටියට තමයි මෙතන මේ විතර්කයේ ස්වභාවය අවිශ්වාසයනේ. එහෙමයි. නේද? විතර්කයේ ස්වභාවය අවිශ්වාසය. මේ අවිශ්වාසය පෙන්වන්න තමයි මේ මෙතන මේ විදිහ උපමාවක් අරගෙන තියෙන්නේ. ඊළඟ මෙතන සඳහන් වෙනවා ඊතෝ නිදානා මේ ආත්ම භාවයේ ඒවාට නිදානයයි. ඊතෝ නිදානාය කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඊළඟට සඳහන් වෙනවා ඊතෝ ජා මේ ආත්ම භාවයෙන් හටගත්තාහුය. මේ ආත්ම භාවය හටගත්ත නිසා තමයි විතර්කත් හටගෙන තියෙන්නේ. ඊතෝ සමුට්ඨාය මනෝ විතක්කා යම්සේ දරුවෝ දිග නූලකින් දෙපා බැඳී කපුටකෝ ඒ නූල කෙලවර ඇඟිල්ලේ පටලවාගෙන මුදා හරිද්ද ඒ කපුටා දුරට ගොස් උවද යලිත් ඔවුන්ගේ පාළඟටම වැටේ. නූලක් ගැට ගහලා සරුංගලේ වගේ යවනවා. එහෙම. නේද? ආයෙත් ඊට පස්සේ තමන්ගේ ළඟට ගන්න පුළුවන්. වැටෙයිද? එසේම පාප සිතුවිලි මේ ආත්මභාවයෙන්ම හටගනි සිත ඇද දමයි. ඒකට සිත ඒ විදිහට ඇද දමනවා. ඊළඟ සඳහන් වෙනවා තණ්හාව නැමැති ස්නේහයෙන් හටගත්තෝය. ඊළඟට ආත්ම භාවයේහි හටගත්තාහුය. ඊළඟට සඳහන් වෙනවා නුග කඳෙහි හටගත් රිකිලිමෙනි. එතකොට නුග ගසේ රිකිලි හටගත්තාට පස්සේ ඒ විදිහට අපි ගත්තොත් එහෙම බීජ වැටිලා හරි එහෙම නැත්නම් සත්වෝ ඒ විදිහට වෙනත් සාකවල තියෙන බීජ ගෙනල්ලා දැම්මොත් එහෙම ඒක පරපෝෂිත විවිධ සාකයක් බවට පත් වෙනවා. එහෙම නේද? ඒ වගේම හටගත් රිකිලිමෙනි ඊළඟට පුතු බොහෝ අනේක ප්‍රකාර පාප සිතුවිලි ඒහා බැඳුණු ඒහා ඇඳුණු කෙලෙස්ද දැන් එතකොට අපි ගත්තොත් එහෙම මේ නුග ගහ විශාල අතුපතර ගිහිලා ව්‍යාප්ත වෙන්නේ ඒ ගහේම රිකිලි ඇවිල්ලා තමයි ව්‍යාප්ත වෙන්නේ. සාමාන්‍යයෙන් කෙලින් හැදෙන ගහක් වගේ නෙවෙයි ඒක ගහ විශාල වෙන්නේ රිකිලිත් එක්ක. ඒකනේ මේ කියන්නේ නේද? ඒකට
හිතෙත් එහෙමයි හිතේ හැටගත්තොත් එහෙම සැකේ කියලා කියන එක සැකේ එක සැකය එක කාරණයකට සැකයක් ඇති කරගත්තොත් එහෙම ඒක ටික හැම කාරණාවකටම මේක සැකයක් කරගන්නවා. එහෙම. එතකොට ඉතින් ගෙදරට කෙනෙක් ආවත් සැකයි. එහෙම. කතා බහ කරත් සැකයි. නේද? හැම දෙයකින්මනේ ඇවිල්ලා ගියත් ඇති. බැලුවත් ඇති. නේද? සැකයක් හට ගන්නවා. එහෙම. ඉතින් අන්න ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඊළඟට මෙතන සඳහන් වෙනවා විසත්තා ඇලුණු විසත්තා කියලා කියන වචනයේ තේරුම. විසත්තා කියලා කියන්නේ තණ්හාවට කියන නමක්. ඇලුණු läගුණු කාමේසු වස්තුකාමයන්හි මාළුවාව විතතා වනේ යම්සේ වනෙහි මාළුවා වැලක් යම් රුකක් ඇසුරු කොටගෙන හටගනීද එය මුල සිට අග දක්වා අග සිට මුල දක්වා යලි යලිත් එකට ගෙති වසාගෙන වෙලී පැතිරී සිටීද එසේම වස්තුකාමයන්හි ක්ලේශකාමයෝ එතුනෝය. එසේම වස්තුකාමයන්හි ක්ලේශකාමයෝ එතුනාහොය. අනේක ප්‍රකාර සත්වයෝ ඒ ක්ලේශකාමයන් විසින් වස්තුකාමයන්හි ඔතනු ලබත්. කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් උපමාවක් දක්වලා තියෙන්නේ මේ අර වනාන්තරයේ තියෙන මාළුවා කියලා කියන වැල් වර්ගයේ ස්වභාවය තමයි එතකොට ඒ පරපෝෂිත සාකයක් නිසා මේ ගහක් ගහක් අල්ලාගෙන අතුපතර සම්පූර්ණ මේ ගහ වෙලා ගන්නවා. එහෙම. ගහ වසා ගන්නවා. ගහ වසා ගත්තට පස්සේ කාලාන්තරයක් යනකොට මේ ගහේ තියෙන පෝෂක කොටස් සුරාගෙන තමයි අර වැල හැදෙන්නේ. එහෙමයි. එතකොට ගහ ටිකෙන් ටික දිරලා යනවා. එහෙමයි. දිරුවට පස්සේ ලොකු වර්ෂාවක් ආවට පස්සේ අර මාළුවා කියලා කියන වැලේ කොළ හරියට ගොටු වගේ. ඒ වගේ වතුර පිරෙනවා. එහෙම. වතුර පිරුණාට පස්සේ බරට කඩාගෙන වැටෙනවා. ආන්න ඒ වගේ තමයි කියලා කියනවා. මෙතන සඳහන් වෙනවා දැන් වස්තුකාම ක්ලේශකාම කියලා ඒ විදිහට කාමයේ කොටස් දෙකකට බෙදනවානේ. එහෙම. එතකොට වස්තුකාම කියලා කියන එක වෘක්ෂය නම් ක්ලේශකාම කියලා කියන්නේ අර වැල නම් වැල යම් කිසි ප්‍රමාණයකින් වසාගත්තා නම් ගහ නේද? ගහ වසාගත්තා නම් ඒ තරමටම අර කාම වස්තුන් සියල්ලක්ම වසා ගන්නවා මේ ක්ලේශකාමයන් නිසා. එහෙමයි. එතකොට ඒ වස්තුන් සියල්ලටම බැඳීම ඇති කරගන්නවා කියලා කියන්නේ නේද? ජීවිතයට කැමති කියලා කියන්නේ අපි අඳින්න පැඳින ඇඳුම් වලට යාන වාහන, ගෙවල් දොරවල් මේ හැම දෙයක්ම වෙලා ගන්නවා. නේද? එක ආත්මයකට කැමති කියලා කියන්නේ Tamanට කැමති කියලා කියන්නේ ඒ සියලුම දෙයට කැමති කියලා කියන එක. ඒකට ඒ නිසා තමයි මේ කාම වස්තුන් කාම වස්තුන්හි ක්ලේශකාමයෝ එතුනාහෝ කියලා කියන්නේ ඒකයි. ඊළඟට අනේක ප්‍රකාර සත්වයෝ ඒ ක්ලේශකාමයන් විසින් වස්තුකාමයන්හි ඔතනු ලබයි. එතකොට ඊතිලා තමයි වාසය කරන්න වෙන්නේ. ඒකයි මේ කියන්නේ. ඊළඟට යේනං පජානං යම් කෙනෙක් ආත්ම භාවයෙන් හටගන්නක් යයි යමක් මෙහිදී කියන ලදද ඒ ආත්ම භාවයේ දනිත්. එතකොට ආත්ම භාවය පිළිබඳව දැනගන්න ඕන කියලා කියනවා. දැන් මෙතන සඳහන් වෙනවා යක්ෂය අසව
යම් කෙනෙක් ඒ ආත්භාවයේ ඊට යමක් මූල හේතු වේ නම් එයක් දනිද්ද ඔහු ඒ දුරු කෙරෙත් ඔහු තරණය කිරීමට දුෂ්කර වූ තරණය නොකළ විරු මේ චතුරෝග නැවත නූපදීම සඳහා තරණය කෙරේ. ඒ කියන්නේ අපි ගත්තාම ඕගයන් සියල්ලක්ම නැති කරනවා කියලා කියන එක තමයි මෙතනින් කියන්නේ. ඊළඟට සඳහන් වෙනවා යතෝ නිදානං මනුෂ්‍ය ආත්ම භාවයට යමක් නිදාන හේතු වේද එයද දනිත් තේනං විනෝදෙන්ති ඔහු මෙසේ ආත්භාව සංඛ්‍යාත දුක්ඛ සත්‍යයේ නිදානය දුක්ඛ සත්‍යයේ නිදාන භූත වූ ඒ සමුදය සත්‍ය මාර්ගය සත්‍යයෙන් දුරු කරත්. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන එක සම්පූර්ණයෙන්ම දුක්ඛ සත්‍ය කියලා කියන එක පිරිසිඳ දත යුතු දෙයක්. කියන්නේ සම්පූර්ණයෙන්ම දැනගත යුතු දෙයක් දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට දුකට හේතුව තණ්හාව කියලා සම්පූර්ණයෙන්ම දැනගන්නවා. හරියට අර ගහ කඩාගෙන වැටුනේ ඒ ඉතිච්ච වැල නිසා කියලා දැනගන්න. ඒක තමයි දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය කියලා කියන්නේ දෙක. ඔහු සමුදය සත්‍ය දුරු කරන්නා හෝ තරණය කිරීමට අපහසු මේ ක්ලේශ සැඩපහර තරණය කරත්. අතින්න පුබ්බං අනමතග්ග වූ සංසාරය හීනෙන්වත් పూర్වෙහි තරණය නොකළ. එතකොට හීනෙන්වත් තරණය කරන්නේ නැහැ කියලා කියනවා. ඊළඟ ආත්ම භාවයක්. එහෙමයි. හීනින්වත් තරණය කරන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට සඳහන් වෙනවා අපුනභවය සංඛ්‍යාත නිරෝධ සත්‍ය පිණිස. ඒ කියන්නේ නැවත ඉපදීමක් නැති කර ගැනීම පිණිස කටයුතු කරනවා. කියන්නේ නූපන්න ආත්මභාවයන් පිළිබඳව. එහෙමයි. දැන් උපන්න ආත්මභාවයන් කියලා අතීතයේනේ. නේද? අනාගතයේ උපදින්න තියෙන ආත්මභාවයන් පිළිබඳවත් අවබෝධ කරගන්නවා කියලා කියනවා. එහෙමයි. මෙසේ මේ ගාථාවෙන් සතර සත්‍ය ප්‍රකාශ කරනසේ, ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරනසේ අරහත් බව කෙලවර කෙරෙන දේශනාව අවසන් කළසේක. දේශනාව අවසානයේහි සුචිලෝම ඒ දේශනයේදීම ඒ ස්ථානයේම සිටියේදී දේශනානුසාරයෙන් ඥානය මෙහෙවා සෝහාන් ඵලයේ පිහිටියා කියලා කියනවා. සුචිලෝ ඊළඟට සෝහාන් ඵලයේ පිහිටියා වූ කිලිටි වූ ආත්භාවය සිටිති ඵල ප්‍රතිලාභය සමග ඔහුගේ ශරීරෙහි සුදු හොරි බිබිලි සූචි සියල්ලම හැලුණා කියලා කියන. කොච්චර දෙයක්ද බලන්නකො එතකොට. නේද? එහෙමයි. කායතොට හිතේ පිරිසුදු බවට කයේ පිරිසුදු බව කයේ අපිරිසුදු බව නැතිලා යනවා. අර තිබිච්ච ගුරුසු ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. එහෙමයි. අර තිබිච්ච මේ ලෝම ඉදිකටු වගේ තිබිච්ච ලෝම සියල්ලක්ම හැලුණා කියලා කියනවා. හැලුණා කියලා කියනවා. හේ දිව්‍ය වස්ත්‍ර හැඳගත්තේය. අන්න දිව්‍ය වස්ත්‍ර හැඳගත්තා කියලා කියනවා. උතුම් දිවසලෝ උත්තරාසංග කර ගත්තේ දිව්‍ය වෙලුමින් වෙලුනේ දිව්‍ය ආභරණ සුගන්ධ මාලා දරුවේය.
එතකොට සුගන්ධ මාලා දරුවා කියලා කියනවා. ඊළඟට ස්වර්ණ වර්ණ වූයේ පිරිකර ලැබීය. ඒ වෙලාවෙම ලැබුණා කියලා කියනවා. කන්න ආභරණ සියල්ලක්. ස්වර්ණ ආභරණ සියල්ලක් මේ වෙලාවේ ආශ්චර්යයක් වගේ සිදුවීමක් තමයි මෙතන සිද්ධ වුණේ. ඒ කියන්නේ හිත පිරිසුදු කරගත්ත නිසා. ඒ කියන්නේ අතීතයේ සිදු කරපු අකුසල කර්මයක් තිබුණානේ. ඒ අකුසල කර්මය සම්පූර්ණයෙන්ම නැති කළා මේ වෙලාව. එතකොට දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න තිබෙන්නේ සූත්‍ර දේශනාව තුළින් අපි අපේ ජීවිතයට ඇඳාගත යුතු කරුණු ටිකක්. එහෙමයි. නේද? උතර සමිල් මේ ඊටම වැදගත් කාරණයක් තමයි මේ දෙන්නටම මේ සිදු කළ පාප කර්මයේ පූර්වාත් භාවයේ කරපු පාප කර්මය මොකද්ද කියලා සඳහන් වුණානේ. එතන සඳහන් වෙන්නේ මෙතන හේ කස්සප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිව දුර ස්ථානයක සිට පැමිණියේ දහඩිය මල තැවරුණු සිරුරෙන් යුතුව මනවින් පනවන ලද සාංගික ඇඳෙහි අනාදරයෙන් ඇතිරිල් නොදමා හොත්තේය නිදාගත්තා. කියන්නේ පැවිදි භූමියට පත් වෙලා හිටියේ නේද? පැවිදිලා ඉද්දී මොකද කළේ? අපිරිසිදු සිවුරු ඊළඟට දහඩියත් එක්ක ඇවිල්ලා අර සාංගික එහෙම නැත්නම් තිබිච්ච සාංගික ඇඳෙහි වැතිරුණා. එහෙමයි. ඇතිරිල්ලක් දාන්න නැතුව වෙනත් ඇතිරිල්ලක් දාන්න නැතුව හිතාගත්තා. මේක මහා අකුසල කර්මයක්. එතකොට තවත් විදිහකට ගත්තොත් පිරිසුදු සිල් ඇති ඔහුගේ ඒ ක්‍රියාව පිරිසුදු වස්ත්‍රයේහි කළු ලපයක් වගේ වුණා කියලා කියනවා. එහෙමයි. හැබැයි සිල් සමාදන් වෙලා සීලේ බල සම්පන්න සීලයක පිහිටා හිටියේ නිසා තමයි මේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණා නේද? එහෙමයි. ඒ ආත්භාවී විශේෂත්වයකට පත්වීමට නොහැකි වූයේ කාලක්‍රියාවකට ගයා ගම්දොර කසල දමන තැනක යකකු වී උපන්නේය. එතකොට යක්කු වෙලා තමයි මේ විදිහට උපදින්නේ නේද? ඒ විදිහට සාංගික දේවල් පරිහරණය කිරීමේ එතකොට ගිහි පැවිදි හැමෝටම පැවිදි කෙනෙකුට මෙහෙමනම් ගිහි කෙනෙකුට කොහොමද එතකොට? නේද? ඒකයි කියන්නේ සාංගික කරපු කුටු භාවිතා කරනකොට ඇඳම් භාවිතා කරනකොට දැන් ඇත්තටම දැන් ගොඩාක් ස්වාමීන් වහන්සේලාත් එක්ක ඒ තරුණ ස්වාමීන් වහන්සේලාත් එක්ක මම සමීප වුණාට පස්සේ විහාරස්ථානයකට ගියත් ආරාමයකට ගියත් ලොකුවට කල්පනා කරන්නේ නැහැ. එහෙමයි. සමහරවිට හාමුදුරනේ කියන්නත් බැරි අවස්ථා තියෙනවා. එහෙමයි. ආපු ගමන්ම එක්ක ඇඳේ වාඩි වෙනවා. එහෙමයි. නේද? එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලා වාඩි වෙන ආසනවල තමයි වාඩි වෙන්නේ. මේක අපේ ගොඩක් උගත් බුද්ධිමත් අයත් කරන වැඩක්. නේද? එහෙමයි. ඒ නිසා මේක ඒ ස්වාමීන් වහන්සේලා යම් කිසි විදිහකින් ආසනයක් ඒ ආසන තබා තියෙන තම සමහර තැන්වල ඒ ගිහි අය වෙනුවෙන්ම සකස් කරලා තියෙන තැන්වල ඒවා පරිහරණය කිරීම තමයි මේ සුදුසු වෙන්නේ. ඒකට එහෙම නැත්නම් ඒකේ බරපතලකම දැන් තේරෙනවනේ. සුචිලෝම කරලෝම මේ උනේ කොහොමද කියලා නේද? ඊළඟට උපන් හැටියේම ඔහුගේ මුළු සිරුර ඉදිකටු වලින් විදින්නාක් මෙන් හට ගැනිනි. ඉබ්බිරි දිනක් භාග්‍යතුන් වහන්සේ පාන්දරම ලෝකයේ අවලෝකනය කරනසේක් ඒ අක්ෂයා ප්‍රථම ආවර්ජනීයහිම අක්ෂිගෝචරයේ පැමිණියා දැක මොහු එක් බුද්ධාන්තරයක මහා දුක් විඳින්නේය. මහා දුකක් මේ විඳින්නේ. කිම මා වෙත පැමිණ යහපත් වන්නේ දැයි සිතා බලනසේක පළමු මගට සෝහන් මගට එහෙම නැත්නම් සෝහන් වෙන්න උපනිශ්‍රේ තියෙනවා කියලා තමයි දැන් භාග්‍යතුන් වහන්සේ දා ඒ අවස්ථාවට වැඩම කරේ. ඉතින් මෙතන සඳහන් වුණා තව කරලෝම නේද? එහෙමයි. කරලෝම සිදු කරපු අකුසලයේ කර්මය තමයි එතකොට මේ මෙතෙන් සඳහන් වෙනවා එක් දිනක් විහාරෙහි විසිතුරු ඇතිරිලි ආදී අතුරන ලද බිමෙහි සංගීක ඇතිරිල්ලක තම උතුරු සළුව නොයලා හිඳගත්තේය. බලන්නකෝ. එතකොට මෙයා පැවිදි වෙලා හිටියේ
සුචිලෝම පැවිදි වෙලා ඉඳලා කරගත්ත අකුසල කර්මයක්. ඊළඟට කරලෝම ගිහිව කරගත්ත අකුසල කර්මයක්. මෙයා සීල සම්පන්න උපාක්ෂිකයෙක්. එහෙමයි. ඒතර සීල සම්පන්න වුණාය කියලා හරියන්නේ නැහැ. එහෙමයි. කර්මය නේද? එතකොට මොකද්ද සිද්ධ කරපු කර්මය? එක් දිනක් විහාරෙහි විසිතුරු ඇතිරිලි ආදී අතුරුන ලද බිමෙහි සාංගික ඇතිරිල්ලක තම උතුරු සළුව නොයලා හිඳගත්තේය. කොච්චර හිම ඉඳ ගන්නවද කියලා බලන්න පන්සල් වලට ගිහිල්ලා. නේද? එහෙමයි. කොච්චර එහෙම පරිහරණය කරනවද කියලා බලන්න. එතකොට සාමාන්‍ය ගිහියයිද ගමේ අයද ඊළඟට දේශපාලඥයෝද එහෙමයි. නේද? මේ හැමෝම කරගන්නේ අකුසල කර්මයක් කියලා කියන මෙතන පැහැදිලි. ඊළඟට සාංගික තෙලක් බෙදාගෙන තම අත්වලින් ශරීරයේ ගල්වා ගත්තේ යයිද කියති. එතකොට දැන් ඔය හම්බෙලා තියෙනවනේ බිහිත් තෙල් හම්බ වෙලා තියෙනවා සාංගික නේද? ඒක කියන්නේ නැතුව ස්වාමීන් වහන්සේලාට කියන්නේ නැතුව අරගෙන පාවිච්චි කරනවා. ඊළඟට සමහර වෙලාවට දැන් ওই පහනේ තෙල් ගන්න. මේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු පහනෙන් තෙල් ටික අරගෙන දා ගන්න ඕළුවේ. මේක ආශිර්වාදයක් කියලා. ගොඩාක් අය එහෙම කරනවා. මේ හිතන්නේ මේක ආශිර්වාදයක් කියලා. මේක බුදුරජාණන් වහන්සේට පූජා කරපු එක නෙමෙයි. නේද? ඒක හරීම මෝඩ ක්‍රියාවක්. වගේම මහා අකුසලයක්. මහා අකුසලයක්. ඒ කර්මේ නිසා ස්වර්ගයේ ඉපදීමට නොහැකි වූයේ ඒ ගම් දොරෙහිම කසල් එතකොට මම උපදිලා තියෙන තැන කොහොමද කියලා නේද? කලින් මේ සූත්‍ර දේශනාවේ මේ ටික මතක් කළා. ගම් දොරෙහිම කසල යකෙක් වී උපදිති. කසල යකෙක් වෙලා ඉපදුනේ. ඒකිනේ අර ගුරුසු හමක් ලැබුණේ. එහෙම. උපන් පමණින්ම ඔහුගේද සකල ශරීරය කලින් කියන ලද පරිදි විය. ඒ දෙදෙනාම යහලෝ බවට පත් වූය. එසේ කරගේ බර බව ගොරෝසු බව දත යුත්තේ. අන්න ওই විදිහට තමයි සුචිලෝම සහ කරලෝම පූර්වාත් භාවයන් සිද්ධ කරගත්ත අකුසලින් සුචිලෝම කරලෝම බවට පත් වුණා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ නමක් හැටියටත් ගිහි කෙනෙක් හැටියටත් සිල් පුරපු නිසා හැකියාව ලැබුණා, වාසනාව ලැබුණා භාග්‍යතුන් වහන්සේ සමීපේ සෝහාන් ඵලයේ පිහිටා. එහෙම තමයි චමිල් මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. තාම සවිස්තරාත්මකව මේ අටුවාවේ සඳහන් වෙන කාරණාව ගෞරවනීය ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. ඉතින් ඔබ හිතන්න වගේම අපිත් ඒ කාරණාව හිතර ගන්නට ඕනේ. අපි මේ සිදු කරන ප්‍රතිවිපාක අපි කර්මය හැම මොහොතකම බල සම්පන්නයි කරන ක්‍රියාවන් වලදී. ඒ නිසා මේ කාරණාව නැවත හොඳින් කියවන්න මේ සූත්‍ර දේශනාව ඔබට මේ අපි අන්තර්ජාලයට යොමු කළාම ඒ නැවත කියවුවාම ඔබට මේ කර්මයන් පිළිබඳව සවිස්තරාත්මකව අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි සුචිලෝම සූත්‍ර දේශනාවයි එලෙස අවසන් කළේ. ඉතින් අපිට තවත් සූත්‍ර දේශනාවක් සාකච්ඡාව ආරම්භ කරන්න තිබුණා. මතක් කළා අපි 4 වෙනි සූත්‍ර දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙනවා. සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේ ඉන්දක වග්ගයේ මණිබද්ද සූත්‍ර දේශනාව ආරම්භ කරන්න ගෞරවයෙන් යුතුව ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. කෙටි සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අපි බලමු පෙළ දේශනාව හැටියට කොහොමද සඳහන් වෙන්නේ කියලා. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වෙහි මණිමාලක චේතියෙහි මණිබද්ද යකුගේ භවනෙහි වැඩවසනසේක. එතකොට යක්ෂ භවනකට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. එහෙමයි. ඒ තමයි මණිබද්ද යක්ෂයාගේ භවනය. එකල මණිබද්ද යක්ෂතෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි මේ ගය ගිකිය කියන ගාථාව කියනවා. සිහි ඇත්තා හට හැම කල්හි යාපත වේ. එතකොට ඇත්තට මේ තාම හොඳ යක්ෂයෙක්
ධර්මයේ පිළිබඳ දැනුමක් තිබිච්ච යක්ෂයෙක්. සිහි ඇත්තාට හැම කල්ලි යහපත වේ. සිහි ඇත්තේ සුවේ වඩයි. සිහි ඇත්තහුගේ ස්වභාවය හැම කල්හි ශ්‍රේෂ්ඨයි. වෛරයෙන්ද මිදේ. දැන් එතකොට හරියට මේ යක්ෂයා සම්පූර්ණ කරපු මේ ගාථාවේ අවසානය වෙනකොට සඳහන් වෙන්නේ හරියට මේ මාර්ගඵල ලැබලා මේ සම්පූර්ණයෙන්ම දුක් කෙලවර කරා වගේ අදහසක් නෙන්නේ. එහෙමයි. නේද? දුක් කෙලවර කරා වගේ අදහසක් එන්නේ. ඒ වගේම මේ යක්ෂයාට තිබුණ දැනුමේ උපරිමය තමයි මේ කියන්නේ. එහෙමයි. නේද? ඒ යක්ෂයාට ධර්මයේ පිළිබඳව තිබුණු අවසාන දැනුම එහෙමයි. තමයි මේ අන්තිමට ඉවර කරන්නේ. අන්තිමට ඉවර කරන්නේ වෛරයෙන්ද මිදී කියලා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ඌණ පූර්ණයක් විදියට ඒ යක්ෂයාට අනුශාසනා කරනවා. ගාථාවකින් කොහොමද අනුශාසනා කරන්නේ? ගාථා දෙකකින්. සිහි ඇත්තාහට හැම කල් යහපත වේ. හරි. ඔබ කියන කාරණේ හරි. යහපත වෙනවා. නේද? එහෙමයි. ඒ වගේම සිහි ඇත්තේ සුවේ වඩයි. හරි. සිහිය තිබ්බහම සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම සිහි ඇත්තාගේ ස්වභාවය හැම කල්හි ශ්‍රේෂ්ඨයි. ඔව්. හරියටම හැම කල්හි ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා ස්වභාවයෙන්ම. එහෙත් එපමණකින් වෛරයෙන් නොමිදේ. එතකොට ඒ සිහිය තිබ්බාම කියලා වෛරයෙන් මිදෙන්නේ නෑ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒකට හේතුව මේකයි. ඊළඟ ගාථාවෙන් දේශනා කළා යමකුගේ සිත මුළු රෑ දවල්ෙහි අහිංසායෙහි ඇලුනේද. එතකොට යමකුගේ සිත මේ රෑ දවල් දෙකේම අවිහිංසාවෙහි ඇලෙනවා. එහෙමයි. හිංසාවක් කරන්නේ නැහැ. එහෙමයි. නේද? හිතේ මේ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩයි. ඒතර මෛත්‍රිය වඩන්න ඕන දෙයක්. ඒතර සිහියෙන් සිටීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෛත්‍රිය වඩන්න ඕන එකක්. ඊළඟට ඕහට කිසිවෙකු හා වෛරයක් නම් නැත. එතකොට මෛත්‍රිය වැඩපු කෙනාට තමයි වෛරය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ කියලා තමයි ඒ මණිබද්ද යක්ෂයාට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. අටුවාවේ ඒ පිළිබඳව විස්තරයක් තිබෙනව නේද අපි හමුදුරනේ? කෙටි ඒ විදිහට කෙටිව සඳහන් වෙනවා මේ අදහසක්. තේරුම හැටියට සඳහන් වෙනවා 10 වෙනි වග්ගයේ 10 වෙනි සංයුක්තයේ එතකොට පළවෙනි වග්ගයේ 4 වෙනි සූත්‍රය මණිබාත සූත්‍රය 10:1-4. එතෙන් සඳහන් වෙනවා සුඛමේදිත සුවේ ලබයි. සුවේ සෙය්‍යෝ හෙට ශ්‍රේෂ්ඨයි. හැමදාම ශ්‍රේෂ්ඨ යන අර්ථයි. ඊළඟට වේරාණ පරිමුංචති මම සිහියෙන් යුක්ත වීමි එපමණකින් වෛරයෙන් නොමිදෙයි. යස්ස මේ රහත් කෙනෙකුගේ අහිංසාය කරුණාවේ මෙන්ම කරුණා පූර්ව භාගයේහිද මෙත්තං සෝ හි මෛත්‍රියද මෛත්‍රී පූර්ව භාගයේද වඩන්නේය. නැතහොත් අංශ යනු කොටසයි යනුයි කියනු ලැබේ. මෙත්තා අංශෝ ඒ තස්ස ඔහුට මෛත්‍රී අංශයකි. මෙත්තංසෝ කියන ලද්දේමයි. යක්ෂයා යම් රහත් කෙනෙකුගේ මනස මුළු කාලය තුළ කරුණාවෙහි ඇලුනේද යමෙකුට සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කොටසක් වේද ඔහුට කිසිදු පුද්ගලයෙකු සමග වෛරයක් නම් නැත්තේය කියලා තමයි තේරුම් ගත්තේ. ඊළඟ සඳහන් වෙනවා පස්වැන්නේ මේ විදිහට
හතරවෙනි සූත්‍ර දේශනාවේ එහෙම නැත්නම් මේ මණිබද්ද සූත්‍ර දේශනාවේ අටුවාවේ අවසාන වශයෙන් සඳහන් වෙන්නේත් සිහිය වඩනවා වගේම මෛත්‍රිය වැඩුවාම තමයි සම්පූර්ණයෙන්ම අවෛරී පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කියන්නේ මෛත්‍රිය වඩන්න කියලා කියන එක තමයි කියන්නේ. මෛත්‍රිය වඩනවා වගේම මෛත්‍රිය වඩන කෙනාට ඒක පූර්වාංගම වෙනවා අවෛරී කෙනෙක් බවට පත් වෙන්න. එතකොට මෛත්‍රී භාවනාවෙන් ලබා ගන්න මෛත්‍රී සිත උපයෝගී කරගෙන නැවත විදර්ශනා වඩන්න ඕනේ. ඒ විදර්ශනා වැඩුවාම තමයි මෛත්‍රී සිත ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නැගුවාට පස්සේ තමයි ඒ විදිහට සම්පූර්ණයෙන්ම අවෛරී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ස්ථිර වශයෙන්ම අවෛරී පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් මහරහත් භාවයට පත් වෙන්නේ කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඒ මණිබද්ද යක්ෂයාගේ තිබිච්ච දැනුම නැවත සම්පූර්ණ කළේ. එහෙමයි. දැන් වර්තමානයේ ස්වාමීන් වහන්සේ අපි මෛත්‍රී කරන්න කියලා බොහෝ වෙලාවට සඳහන් කරනවා. ඒ වගේම අපි මෛත්‍රී භාවනාව වඩනවා. ඇත්තෙන්ම අපට සමාජය දිහා බලද්දී එකිනෙකා අතර මේ මෛත්‍රී වඩනවාද කියන කාරණාවේදී යම් ගැටලුකාරී තත්වයක් මතුවෙනවා. ඇත්තටම අපි සරලව කොහොමද තනියම ඉන්න වෙලාවක මෛත්‍රී වඩන්න අපට පුළුවන්කම ලැබෙන්නේ? දැන් අපි ගොඩාක් වෙලාවට අපිට තියෙනකොටනේ මෛත්‍රිය වඩන්නේ. මෛත්‍රී හිතෙන්නේ තියෙනකොට. එහෙම. නැති වෙනකොට මෛත්‍රිය වඩන්නේ නැහැ. එහෙම. නේද? දැන් ඔන්න දෙනකොට හොඳයි නැති වෙනකොට නරකයි. නරකයි. මේ කාලේ හොඳට තේරිලා තියෙනවනේ ඒක. එහෙම. නේද? එතකොට ඒ නිසා ඒක ඊටාම වැදගත් වෙනවා හැමෝම අවබෝධ කරගන්න ඕනේ. අර නැති වෙනකොට මෛත්‍රී සහගත කොහේ ගියාද නැහැ. නේද? ඒකට කල්පනා කරන්න ඕනේ මෛත්‍රිය වඩනවා වගේම විදර්ශනාවන වැඩුවොත්. නේද? මෛත්‍රිය පූර්වාංගම කොට මෛත්‍රී සහගත සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නැගුවේ නැත්නම් ඊළඟට මොකද වෙන්නේ? මේ මෛත්‍රිය කියලා කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට සම්මෛත්‍රී සහගත සිත අතුරුදහන් වෙනවා. ඒ නිසා මෛත්‍රී භාවනාවේදී දැන් මෙත්තානිසංස සූත්‍ර දේශනාව සඳහන් වෙනවනේ නේද? එහෙම. එතකොට විවිධ වූ මෛත්‍රී භාවනා ක්‍රම තියෙනවනේ. ඉතින් කෙටියෙන්ම සඳහන් කළොත් එහෙම අපි විශේෂයෙන්ම මෛත්‍රිය වඩනකොට Tamanට මෛත්‍රිය වඩලා ඒක හිත තැම්පත් කරගන්න සමාධි භාවනාවක් හැටියට වඩනවා නම් මෛත්‍රී භාවනාව වඩනකොට මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා. එතකොට දැන් ඒක තවත් මෛත්‍රිය වඩනකොට තවත් වචන ගොඩාක් එකතු කරගන්න ඕනේ නේද? සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නේද? නිවන් දකිම්මා වෛර නැත් එක් වෙම්මා නේද? ওই විදිහේ ගොඩාක් දේවල් වචන ගොඩාක් තියෙනවනේ. එහෙම. ඒ ගොඩාක් වචන යොදා ගන්නවට වඩා එක වචනයක් යොදා ගන්න එක ගොඩක් හොඳයි. ඉතින් සුවපත් වෙම්මා කියන වචනේ අර නිරෝගී වෙම්මා දුකින් මිදෙම්මා කියලා කියන සියලුම දේවල් අන්තර්ගත වෙනවා. ඒක බොහොම දැනුමෙන් අවබෝධයෙන් කළ යුතු දෙයක්. ඒ වගේම තමයි වචන ගොඩාක් සිහි කරනකොට ඇති වචන ගොඩාක් එකට සිහි කර ගන්නකොට හිත වික්ෂිප්ත වෙනවා. එහෙම. හිත වික්ෂිප්ත විසිර යනවා වැඩිනේ. ඒ නිසා එක වචනයක් යොදාගෙන මෛත්‍රිය වඩනකොට හිත එකඟ කරගන්න බොහොම පහසුයි. ඒකට Tamanට මෛත්‍රිය කරගන්න එතකොට මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා. එතකොට දෙවතාවක් හිතන්නෙත් නැහැ හතර වතාවකට යන්නෙත් නැහැ. එහෙම. තුන් වතාව නම් තුන් වතාවයි. එහෙමයි. නේද? එතකොට අනේ තුන් වතාවෙම හිත පවත්වා ගන්න එකෙන් තමයි සමාධිමත් වෙන්නේ Taman කෙරෙහි මෛත්‍රී වැඩි වීම. එහෙමයි. ඊළඟට සියලු සත්වෝ කියලා කියනකොට මතක් වෙනවනේ. නේද? ඊළඟට සියලු සත්වෝ කියනකොට මතක් වෙනවා දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ගුරුවරුන්, නෑදෑ හිත මිතුරන්, වෛරී අය, අවෛරී අය නේද? දස දිසා භාගේ හැමෝම මේව සඳහන් වෙනවනේ. එහෙම. මිනිස්යන්ද, දෙවියන්ද, මරුන්ද, බ්‍රහ්මයන්ද නේද? ඒ විදිහට හැම කෙනාම සිහිපත් වෙනවනේ. එහෙම. ඒ විදිහට සිහි කරගෙන යනකොට හිත වික්ෂිප්ත වීමට ඉඩ කඩ වැඩි. එහෙම.
දැන් එතකොට දෙමාපියෝ සිහි කරනකොට ඕනේ දෙමාපියන්ගේ එකක් අහුවෙලා වෙන කොහෙද ගිහිලා හිට. එහෙමයි. සහෝදරයෝ ගැන හිතනකොට එක්කෙනෙක්ගේ නෙමෙයි දෙන්නෙක්ගේ නෙමෙයි තාතාව ගිහිල්ලා එහාට මෙහාට. ඒක කෙලවර වෙන්නේ වෙන කොහෙන් හරි. එහෙමයි. නේද? එතන වික්ෂිප්ත වෙනවා. ඒ නිසා මොකද්ද කරන්නේ? අර හැමෝම එකතු කරගෙන සූපත්තේ සියලු සත්වයෝ සූපත්තේවා කියන තැනට ගේනවා. සියලු සත්වයෝ කියන තැන අර හැමෝම ඉන්නවා. නේද? එතකොට හිතන්නේ කොහොමද? මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා මම සුවපත් වෙම්මා ඊළඟට සියලු සත්වෝ කියලා අඟවන්න ඕන නිසා මාමෙන්ම කියන වචනේ යොදන්න ඕනේ මාමෙන්ම සියලු සත්වෝ සුවපත් වෙත්තා සියලු සත්වෝ සුවපත් වෙත්තා සියලු සත්වෝ සුවපත් වෙත්තා එතෙන්දි දෙවතාවෙන් අතර වෙන්නෙත් නැහැ හතර වතාවක් දක්වා ඉක්මවන්නේ යන්නෙත් නැහැ එතකොට Tamanට තුන් වතාවක් සිහි කරන සුවපත් වේවා කියලා සියලු සත්වෝ කියලා සුවපත් වේවා කියලා සිහි කරන තුන් වතාවක්. ඔය කියන තැන Taman තේරුම් ගන්න ඕනේ ආબોධ කර ගන්න ඕනේ මම කියන තැන අජ්ජත් කාය සහ ඊළඟට සියලු සත්වෝ කියලා කියන බහිද්ද කාය. ඒ ඊට පස්සේ අජ්ජත් බහිද්ද කියන තැන සිහි කරනකොට මම සහ සියලු සත්වෝ කියලා කියන ඒ දෙපැත්තම තියෙන්නේ අන්ත දෙකක් නේ. එහෙමයි. ඒ අන්ත දෙකෙන් මිදිලා ඊළඟට විදර්ශනාවට ඒ මෛත්‍රී සහගත සිතම විදර්ශනාවට ගන්නකොට මේ මමත් ඊළඟට සියලු සත්වයන් සියලු සත්වයෝ කියලා ගත්තත් ඊළඟට ඒ පරමාර්ථ ධර්ම ටික වලට එකතු කර ගන්නවා. පරමාර්ථ ධර්ම ටික තියෙනවනේ. ඒ පරමාර්ථ ධර්ම දැන් රූප කාය නම් ඒ විදිහට රූප 28ම නේද? රූප 28ම එකතු කරගෙන තමයි මෛත්‍රිය වඩන්නේ. මෛත්‍රිය වඩලා තියෙන්නේ බලනකොට. එහෙම අවබෝධ කරගෙන ඒක විදර්ශනාවට යොමු කරගෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණයට නගන. එතකොට කෙලින්ම සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා කියන මුලින්ම සංයෝජන නැති වෙලා ඊළඟට කාමරාග පටික දෙක නැති වෙනවා. අන්න ඒ කෙරෙහි කාමරාගය කියලා කියන එක ගැටීම කියලා කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ওই විදිහේ පිළිවෙලක් තමයි මේ මෛත්‍රී භාවනාවේ තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒක ප්‍රගුණ කිරීම අපේ හැමදෙනාටම මෙලොවෙන්ම පරලොව සුගතිය කියා දෙනවා. ඉතින් අපි එහෙමනම් අද සූත්‍ර දේශනාවන් දෙකක් සාකච්ඡා කළා. අපි පසුගිය සතියේ කතා කරපු සූත්‍ර දේශනාවක් අවසන් කළා. ඒ වගේම අද කෙටි සූත්‍ර දේශනාවක් මණිබද්ද සූත්‍ර දේශනාව මෙලෙස නිමාවටපත් කරේ. එහෙමනම් අපි ලබන සතියේත් යලිත් ඔබව හමු වීමේ අපේක්ෂාවෙන් කතංසු ලබතේ පඤ්ඤාම් ප්‍රඥාව ලබන්නේ කෙලෙසද වැඩසටහන් නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. අදත් මේ දහම් කාරණාවන් ඔබ අපිට කියා දෙන්න මේ මැදිරියට වැඩම කොට වදාළ කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාත්‍යාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ප්ලාස්ටර් ඔෆ් හීඩෙක් පාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානම සියලු ශාඛාවන් පිළිබඳව සොයා බලන එවැගේම සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරයේ හොබවන අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවනම් නිෂ්පාදන දායකත්වයේ කළ හැමදෙනාටමත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් අපි ප්‍රේක්ෂක ඔබටත් ශ්‍රාවක හැමදෙනාටමත් මේ වෙලාවේ සිහිපත් කරමින් අද වැඩසටහනින් සමුගන්නවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද